හොඳයි හැමෝටම ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. කලින් දවසේ අපි අන්තිමට කතා කරමින් හිටියේ මේ ගිනි නිවීම සම්බන්ධව. ඒකේ අන්තිමට අර ප්‍රශ්නයක් නේද තිබ්බේ මේ ටියුට් එකේ ගිනි කූරු වලට වතුර දැම්මාම කොහොමද නිවෙන්නේ කියන එක. කාට හරි පැහැදිලි කරන්න පුළුවන්ද කොහොමද ගිනි කූරු වලට ජලය දැම්මාම ගිනි කූරු නෙමෙයි මේ ගිනි අඟුරු. ගිනි අඟුරු වලට වතුර දැම්මාම මේ නිවෙන්නේ කොහොමද කියලා. ඔව් මේක පැහැදිලි කරන්නේ කොහොමද? ඔව් චනින්දු කියන්න බලන්න. ගිනි අඟුරු වල ඇති තාපය උරාගෙන වාෂ්ප බවට පත්වන විට ගිනි අඟුරු වල උෂ්ණත්වය ජවන උෂ්ණත්වයට වඩා පහත වැටීම නිසා ඔව් ගිනි අඟුරු වල තාපය ජලය උරා ගන්නවා. එතකොට ගිනි අඟුරු වල උෂ්ණත්වය ඒ අඟුරු වල ජවලන උෂ්ණත්වයට වඩා අඩු වෙනවා. එතකොට ගින්න නිවෙනවා. ඒක තමයි වෙන්නේ. ජලය මගින් තාපය උරා ගත්තාම ඒ ගිනි අඟුරු වල ජවලන උෂ්ණත්වයට වඩා ඒ අඟුරු වල උෂ්ණත්වය පල්ලෙහාට යනවා. එතකොට ගින්දර නිවෙනවා. ඊළඟ එකේ තියෙනවා මේ ඇඳුමකට ගිනි අවුලුණු විට දිව යාමෙන් වැළකිය යුතුය. ඇයි කියලා අහනවා. කොහොමද මේක පැහැදිලි කරන්න පුළුවන්? ඔව් වෙනුල් දුව යන විට ඒට අවශ්‍ය ඔක්සිජන් වායුව සැපෙන හේතුවෙන් මේ එතකොට දුවනකොට ඔක්සිජන් වායුව ගින්දරට සැපුණාම තවත් ගින්දර වැඩි වෙන හින්දා. ඔව් අපි දන්නවා දහන පෝෂකයක් විදිහට ඔක්සිජන් වායුව ක්‍රියා කරන්නේ අර දුවගෙන යනකොට ඊටාම හොඳින් අර ඇවිලෙන ඇඳුම් එක්ක ඔක්සිජන් වායුව ගැටෙනවා. ඒතර වඩා හොඳින් ඔක්සිජන් ලැබීම නිසා ගින්න තවත් ඇවිලෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඒ වගේ වෙලාවක මේ දුවගෙන යන්න හොඳ නැත්තේ. හරි. ඒ කාරණා දෙක තියෙනවා. ඊට පස්සේ බලන්න යටින් තියෙනවා දැන් ගින්නක් නිමනකොට මේ ගින්න ස්වභාවය හඳුනාගෙන ඒකට සුදුසු ක්‍රම පාවිච්චි කරන්න ඕනේ කියලා. ඒතකොට දැන් විදුලිය නිසා ඇතිවෙච්ච ගින්නක් නම් වතුර දාන්න හොඳ නැහැ. හේතුව විදුලි කාන්දුවක් තිබ්බොත් ජලය මගින් විදුලිය කාන්දු වෙලා තවත් අනතුරක් වෙන්න පුළුවන්. තෙල් ගින්නක් නම් තෙල් වලින් හටගත්ත ගින්නක් නම් ඒත් වතුර දාන්න හොඳ නැහැ. ඇයි? අර වතුර මත තෙල් පාවෙනවා. එතකොට තෙල් තවදුරටත් පැතිරෙමින් ගින්න පැතිරෙන්න පුළුවන්. එතකොට තෙල් වගේ ගින්නකට මේ වැලි වගේ දෙයක් යොදන්න පුළුවන්. රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ගින්නේ ස්වභාවය අනුව තමයි ගින්න නිවන්න පාවිච්චි කරන ක්‍රමය යොදන ද්‍රව්‍ය තීරණය කරන්න වෙන්නේ. විවිධ ගිනි නිවන වර්ග තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් ගිනි නිවන තියෙනවා. ජල ගිනි නිවන තියෙනවා. ඒකට රසායනික ද්‍රව්‍ය තියෙන ගිනි නිවන වර්ග තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේ ඉන්ධන කියලා. ඉන්ධනයක් කියන්නේ මොකක්ද? ඉන්ධනයක් විදිහට හඳුන්වන්නේ මොකක්ද? ඔව්. මොකකටද ඉන්ධනයක් කියන්නේ? කාට හරි අදහසක් තියෙනවද ඉන්ධනයක් කියන්නේ මොකක්ද කියලා? ඔව්. සෙනුක මොකක්ද ඉන්ධනයක් කියන්නේ? දහනය කිරීමෙන් තාප ශක්තිය හෝ ආලෝක ශක්තිය නිපදවාගත හැකි ද්‍රව්‍ය. ඔව්. හොඳයි. දහනය කරලා තාපය හෝ ආලෝකය ලබා ගන්න පුළුවන් ද්‍රව්‍යයන් තමයි මේ ඉන්ධන විදියට හඳුන්වන්නේ. එහෙනම් දහනය කළා තාප ශක්තිය ආලෝක ශක්තිය ලබා ගන්න පුළුවන් දේවල් ඉන්ධන. ඒතර ඕගොල්ලෝ දන්න ඉන්ධන වර්ග පොඩ්ඩක් කියමු බලන්න. මොනවද ඕගොල්ලෝ දන්න ඉන්ධන වර්ග? ඔව්. දහනය කිරීමෙන් තාපය ලබා ගන්න ඒවා. නිකිනි එකක් කියන්න බලන්න. ඔව්. පෙට්‍රල්. හොඳයි. සිතුකි තව එකක් කියන්න බලන්න. පොල් තෙල්. හොඳයි. ඒ වගේම ඔව් ආදිත්‍ය
රශිනී ගල් අඟුරු ආදිත්‍ය නේද කිව්වේ? දැයි රශිනී තා මොනවද? රශිනී නුහාන් ඉන්ධන වර්ගයක් භූමි තෙල් හොඳයි. සචින්දු ඩීසල් ඩීසල් උදම්සා ඉන්ධන වර්ගයක් පොල් කටු. කියන්නේ පොල් කටු හොඳයි. සිනිඳු තර පොල්ලෙලි පොඩක් හයියෙන් කියන්න පුතා. තර පොල්ලෙලි පොල්ලෙලි හරි. කවිෂ්ක ඉටි ඉටි හොඳයි. ගොඩක් ಜಾති කියවුණා. තවත් තියෙනවා හැබැයි ගෙදර පාවිච්චි කරන. කොයින්දු වියලි ගොම වියලි ගොම ඉන්දියාවෙන් බහුලව පාවිච්චි කරනවා. නවින්දු අයිකේ කොන් කර. ඔව් ඉන්ධනයක් කියන්න බලන්න. හයියෙන් කියන්න පුතා. petrol පෙට්‍රල් හොඳයි. දිනිති දර දර හරි. තව මොනවද ඉන්ධන තියෙන්නේ? ගෙදර පාවිච්චි කරන ප්‍රධානම ඉන්ධනය තාම කියවුන්නේ නැහැ. ගොඩක් ගෙවල් වල පාවිච්චි කරන ප්‍රධාන ඉන්ධනය. ඔව් ඉන්සිලු gas ඔව් ගෑස්. එහෙම නැත්නම් අපි කියනවා මේ LP ගෑස් කියලා. ද්‍රව පෙට්‍රෝලියම් වායුව. ඒකත් ප්‍රධාන ඉන්ධනයක්. අද වෙනකොට බහුලව පාවිච්චි වෙන ඉන්ධනයක්. හරි. දැන් ඉන්ධන වර්ග ගොඩක් කිව්වනේ. ඔයගොල්ලන්ගේ ටියුට් එකේ දැන් ඉන්ධන කියලා තියෙනවනේ. එතන එතකොට මේ ඉන්ධනයක් කියන්නේ මොකක්ද කියන එක අපි ලියමු. ඉන්ධනයක් කියන්නේ මොකක්ද කියන එක ලියමු. එතන ලියන්න ඉන්ධනය කියන එක හඳුන්වලා ඉන්ධන යනු දහනය කිරීමෙන් ඉන්ධන යනු දහනය කිරීමෙන් තාප ශක්තිය හා ආලෝක ශක්තිය ලබා ගත හැකි ද්‍රව්‍ය වේ. ඉන්ධන කියලා හඳුන්වන්නේ දහනය කිරීමෙන් තාප ශක්තිය හා ආලෝක ශක්තිය ලබා ගන්න පුළුවන් ද්‍රව්‍යයන්. දැන් ඔතන ඔයගොල්ලෝ කියවනේ මේ විවිධ ඉන්ධන වර්ග. ඉන්ධන වර්ග ගොඩක් කිව්වා. නේද? මේ ඉන්ධන වර්ග අපිට බෙදන්න පුළුවන් ආකාර තුනකට. කොහොමද ඉන්ධන බෙදන්න පුළුවන්? මොනවද බෙදන්න පුළුවන් ආකාර? ඔව්
මේ ඉන්ධන කියන ඒවා කොටස් තුනකට බෙදන්න පුළුවන්. මොකද්ද බෙදන්න පුළුවන් කොටස් තුන? ඔව්. ඖෂධ ඝන ද්‍රව වායු ලෙස ඔව් මේ ඉන්ධනත් බෙදන්න පුළුවන් අපිට ඝන ඉන්ධන, ද්‍රව ඉන්ධන සහ වායු ඉන්ධන කියලා. ඒතර මේ ඉන්ධන කියන එක කොටස් තුනකට බෙදන්න පුළුවන්. මොනවද වර්ග තුන? එකක් ඝන ඉන්ධන, තව එකක් තමයි ද්‍රව ඉන්ධන, අනිත් එක තමයි වායු ඉන්ධන. මේ විදිහට කොටස් තුනකට බෙදා ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න මේ එක එක වර්ගයට අදාළ උදාහරණ මොනවද ගන්න පුළුවන්? බලන්න මේකේ මොනවද ගන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ හිතන්නේ. හරි මොනවද මේ කොටු වලට දාන්න පුළුවන් උදාහරණ? දැන් මේකේ පළවෙනි කොටුව ගත්තොත් මොකද්ද පළවෙනි කොටුවට දාන්න පුළුවන්? ඔව් මොකද්ද මේකේ පළවෙනි කොටුවට දාන්න පුළුවන් උදාහරණයක් කියන්න බලන්න සචින්දු. දර හරි දර කියන එක ගන්න පුළුවන්. හොඳයි. තව ඔව් විනෝදි පොල්ලෙලි ආපහු කියන්නකෝ. පොල්ලෙලි පොල්ලෙලි. හොඳයි. හරි. යනෝලි පළවෙනි කොටුවට තව මොනවද දාන්න පුළුවන්? පොල් කටු පොල් කටු. හොඳයි. තව මේකට දාන්න පුළුවන් එකක්. ඔවින්දි 10 10. හරි. දෙවමිනි වෙන මොනවද මේකට දාන්න පුළුවන්? ගොම ඔව් ගොම. එහෙනම් පළවෙනි කොටුවට දාන්න පුළුවන් ඔය කියපු ඒවා තව තියෙනවා ගොඩක් ඒවා නේද? තීක්ෂණ මොකක්ද තව දාන්න පුළුවන් මේකට? ගල් අඟුරු ගල් අඟුරු. හොඳයි. ගල් අඟුරු හරි. මේකේ තව තියෙනවද මේකට දාන්න පුළුවන් ඒවා? පිදුරු පිදුරු. හොඳයි. හරි. එහෙනම් මේක දැන් ගොඩක් ඒවා කිව්වා. ලියන්න බලන්න. මේ පළවෙනි කොටුවට කියපු ඒවා කීපයක් ලියන්න බලන්න.
ලේල ඉවරද? දෙවෙනි කොටුවට මොනවද දාන්න පුළුවන්? ඔව් සනිදු. දෙවෙනි කොටුවට මොනවද දාන්න පුළුවන්? පෙට්‍රල් ඔව් පෙට්‍රල් දාන්න පුළුවන්. හරි. කවිෂ්කා භූමි තෙල් භූමි තෙල්. චනින්දු තව මොනවද දාන්න? ඩීසල් ඩීසල්. ඩීසල් හොඳයි. බලන්න දැන් තව මේ දෙවෙනි එකට දාන්න පුළුවන්. තිසුමි පොල් තෙල් පොල් තෙල්. හොඳයි. තව මේ ද්‍රව ඉන්ධන කොට දාන්න පුළුවන් ඒවා මොනවද? මේ ලියලා තියෙනවා අරුණහාම නවින්දු. භූමි තෙල් ඔව් භූමි තෙල්. හරි මේකේ මම හිතන්නේ ලියලා තියෙනවා අපි භූමි තෙල්. හොඳයි. සත්මි තව මොනවා හරි ඉන්ධනයක් මේකට දාන්න පුළුවන් එකක් තියෙනවද? ගන්න එක. තව මේකට දාන්න පුළුවන් මේ දැවි තෙල් කියන වර්ගය. සමහර බලාගාර වලට එහෙම පාවිච්චිට ගන්නවා දැවි තෙල්. ඒ වගේම සමහර දැන් යන්ත්‍ර වලට සමහර වාහන වලට සමහර රටවල පාවිච්චි කරනවා මේ ද්‍රව ඉන්ධනයක් විදිහට මධ්‍යසාරත්. මධ්‍යසාර පාවිච්චි වෙනවා. අලුතින් හදලා තියෙන සමහර වාහන වර්ග තියෙනවා වැඩි දියුණු කරපු. දැන් ඇල්කොහොල් කියන්නේ මධ්‍යසාර තමයි. හරි. මේ කහ පාට කොටුවට මොනවද දාන්න පුළුවන්? ඔව් ප්‍රවීන්. LP gas, හරි. LP ගෑස් දාන්න පුළුවන්. LP ගෑස්. වෙන මොනවද සෙනුත් සෙනුත් මොනවද දාන්න පුළුවන් මේකට? වායුව ආපහු කියන්න පුතා. මෙතේන් වායුව ඔව් මෙතේන් වායුව නැත්නම් මීතේන් කියලා කියනවා. ඔය ජීව වායුව කියලා ගන්න එකේ තියෙන්නේ මේ මෙතේන් නැත්නම් මීතේන් වායුව. මීතේන් වායුව. ඔය ජීව වායුව කියලා ගන්න එකේ තියෙන මීතේන් තමයි. තව මොනවා හරි මේකට ගන්න පුළුවන් වායු වර්ග වායු ඉන්ධන. ඔව් සෙනෙදු. ගල් අඟුරු වායුව ඔව් ගල් අඟුරු වායුව. ගල් අඟුරු වායුව. ඊට අමතරව තව මොනවා හරි ලියපු ඒවා තියෙනවද? මේ ඇරුණහම ඕනනම් මේකට ගන්න පුළුවන් තව එකක් තමයි මේ ඔය රොකට් වල එහෙම ඉන්ධනයක් විදිහට ගන්නවා
හයිඩ්‍රජන් වායුව. හයිඩ්‍රජන්. රොකට් වල ඉන්ධනයක් විදිහට පාවිච්චි කර ගන්න. මේ තියෙන්නේ අර ඉන්ධන ඝන ඉන්ධන ද්‍රව ඉන්ධන සහ වායු ඉන්ධන විදිහට මේ වර්ග කරාම ලැබෙන සටහනක්. ඒකට මේ හැම ඉන්ධනයකම වගේ සාමාන්‍ය මතක තියාගන්න ප්‍රධාන මූලද්‍රව්‍යයන් දෙකක් තමයි තියෙන්නේ. මේ ඉන්ධන හැම එකකම වගේ කාබන් සහ හයිඩ්‍රජන් කියන ඉන්ධන මේ මූලද්‍රව්‍ය දෙක මූලිකව අඩංගු වෙනවා. විශේෂයෙන්ම ගල් අඟුරු භූමි තෙල් පෙට්‍රල් ඩීසල් භූමි තෙල් මීතේන් ඒ වගේ වේ කාබන් සහ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය දෙක තමයි අඩංගු වෙන්නේ. ඒක එතන තියෙනවා මේ වාක්‍ය හයිලයිට් කරගන්න තුන්වෙනි පිටුවේ යටම තියෙන වාක්‍ය. තුන්වෙනි පිටුවේ යටම තියෙන වාක්‍ය හයිලයිට් කරගන්න. දැන් ඊට පස්සේ තියෙනවා මේ දහනයක් වෙනකොට ඉන්ධනයක් දහනය වෙද්දී ඒකෙන් නිපද වෙන ඵල හඳුනා ගැනීම කියලා. ඵල කියන්නේ මොනවද කියලා දන්නවනේ. ප්‍රතික්‍රියාවක් වුණාම හැදෙන දේවල්. ඒතර දහනය කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක්. ඒතර මේ ඉන්ධන දහනයේදී හැදෙන ඵල මොනවද කියලා පරීක්ෂා කරලා බලන්න පුළුවන් සරල ක්‍රියාකාරකමක් ඔතන තියෙනවා. මෙන්න මේ විදිහේ ඇටවුමක් තියෙනවා එතන. බලන්න. මේකේ තියෙනවා ඉටිපන්දමක් දැල්වලා ඒ ඉටිපන්දමට උඩින් වීදුරු කුණීලයක් තමයි මේ මෙතන තියලා තියෙන්නේ. වීදුරු කුණීලයක්. එතන වීදුරු කුණීලයක් තියලා තියෙන්නේ. ඒකට නලයක් අයි කරලා තියෙනවා. ඊට පස්සේ විද්‍යාගාරයේ තියෙන මේ වගේ නලවලට කියන්නේ U නලය කියලා. U අකුර හැඩයට තියෙන්නේ. කියන්නේ U නලයක් කියලා. මේ U නලය ඇතුලේ දාලා තියෙනවා මේ නිර්ජලීය කොපර් සල්ෆේට් කියන රසායනික ද්‍රව්‍ය. නිර්ජලීය කොපර් සල්ෆේට් කාට හරි මතකයක් තියනවද මොන පාටද කියලා? නිර්ජලීය කොපර් සල්ෆේට්. නිර්ජලීය කොපර් සල්ෆේට්. කාට හරි මතකයක් තියනවද? ඔව්. සෙනුක සුදු පාටයි. හොඳයි. සුදු පාටයි. ඔව් මේ නිර්ජලීය කොපර් සල්ෆේට් හදාගන්නේ කොපර් සල්ෆේට් රත් කරලා. එතකොට කොපර් සල්ෆේට් රත් කළා තමයි නිර්ජලීය කොපර් සල්ෆේට් හදාගන්නේ. සාමාන්‍ය කොපර් සල්ෆේට් නිල් පාටයි. ඒක රත් කරාම සුදු පාට වෙනවා. නිර්ජලීය කොපර් සල්ෆේට් වල පාට සුදු පාටයි. මේ යූනලයේ ඇතුළට නිර්ජලීය කොපර් සල්ෆේට් දාලා තියෙනවා. ඒකට මේවා සුදු පාටයි. ඒ යූනලය ගිල්ලලා තියෙනවා බීකරයක වතුර තියෙන බීකරයක. ජලය තියෙන බීකරයක. ඉතින් මේ බීකරේට වතුර තියෙන්නේ. මේ වතුර තියෙනවා. ඒක ඇතුලේ ගිල්ලලා තියෙන්නේ. ඊළඟට තියෙනවා තව බඳුනක් බෝතලයක් කටවල් දෙකක් තියෙන බෝතලයක්. ඒකටත් අර නලය ඇවිල්ලා සම්බන්ධ වෙනවා. ඒක ඇතුලේ තියෙනවා හුණු දියර. හැබැයි ඇත්තට මේකේ තියෙන්නේ අවර්ණ හුණු දියර. ඒක වැදගත්. අවර්ණ හුණු දියර තියෙන්නේ. කියන්නේ හුණු අලු හුණු වතුරේදී කරලා පෙරහන් කඩදාසියකින් පෙරලා ගත්තාම වතුර වගේ අවර්ණ දියරයක් එන්නේ. දැන් නිකම්
කළු හුණු වතුර දිය කරාම කිරි පාටයිනේ. මේක එක්ක ටිකක් වෙලා මිදෙන්න තියනවා. එහෙම නැත්නම් පෙරහංකඩ දාසකින් පෙරනවා. එතකොට තමයි අවර්ණ හුණු දියර ලැබෙන්නේ. ඊට පස්සේ ඉතින් චූෂකය කියලා කියන්නේ මේ මෙතනින් මේ වාතය එළියට අදින අර වැකුම් කරන්න පුළුවන් යන්ත්‍රයක් තමයි ඔය චූෂකය කියන්නේ. වාතය ඉවතට අදිනවා මේ චූෂකය මගින්. එතනින් වාතය ඉවතට අදිනවා. අපි වැකුම් කරනවා කියලා කියන්නේ. දැන් මේ විද්‍යාගාරයේ සකස් කරන්න පුළුවන් ඇටවුමක්. දැන් මේක මොකටද සකස් කරන්නේ? දහනේදී පිට වෙන පළ අඳුර ගන්න. මේ විදිහට ඉටිපන්දම දැල්ලා ටිකක් වෙලා තිබ්බහම මේකේ නිරීක්ෂණයක් දකින්න පුළුවන්. එකක් නෙමෙයි නිරීක්ෂණ කීපයක්. මොනවද? මේකේ දකින්න පුළුවන් නිරීක්ෂණ කියලා හිතන්න. දැන් අර ටිකක් වෙලා මේ ඉටිපන්දම දැල් වෙනකොට බලාගෙන ඉන්නකොට පේන දේ තමයි අර යූනලයේ ඇතුලේ තියෙන සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පාට වෙනවා. ඒක එක නිරීක්ෂණයක්. එන එක නිරීක්ෂණයක් තමයි අර සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට් ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? නිල් පාට වෙනවා. ඒක එක නිරීක්ෂණයක්. සුදු පාට තියෙන ඒවා නිල් පාට වෙනවා. දැන් මේ නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පාටයි කියවනේ. මේ සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට් සාමාන්‍යයෙන් නිල් පාට වෙන්නේ මොකක් වුණොත්ද? මොන හේතුවකින්ද සාමාන්‍යයෙන් සුදු පාට තියෙන නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පාට වීමක් වෙනවා නම් වෙන්නේ? කාට හරි මතකද? ඔව්. සිතුකි ඒ නිර්ජලීය කොපර් සල්ෆේට් වලට ජලය එකතු වූ විට හොඳයි. හරි. නිර්ජලීය කොපර් සල්ෆේට් වල ජලය එකතු වුණොත් තමයි සුදු පාට තියෙන ඒවා නිල් පාට වෙන්නේ. එහෙනම් හරි. එහෙනම් සුදු පාට නිල් පාට වෙන්නේ ජලය එකතු වීම හින්දා. එතකොට දැන් මේකට ජලය කොහෙන්ද? අර බීකරයේ තියෙන ජලය කාන්දු වෙලා ඇවිල්ලාද යුනාලේ හරහා. යුනාලේ සිදුරු වෙලා. එහෙනම් බීකරයේ තියෙන වතුර මේක ඇතුළට ගිහිල්ලාද? කොහොමද මේ සුදු පාට දිවිච්ච නිර්ජලීය කොපර් සල්ෆේට් එනම් නිල් පාට උනේ? ඒකනේ. ඇයි එහෙම වෙන්නේ? ඉටිපන්දම දැල් වෙන්න ඔක්සිජන් වායුව මේ ඕනේ. එතකොට මේ ඉටිපන්දම දැල්වෙද්දී මේ නලය ඇතුළට යනවනේ ඔක්සිජන් වායුව. එතකොට නිල් පාට වෙන්නේ. ඔව් දැන් අර සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පාට වෙනවා කිව්වේ මොනවා හින්දාද? ඔක්සිජන් හින්දාද? මොනවා හින්දාද මේ සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පාට වෙනවා කිව්වේ? මොනවා ලැබුණොත්ද? ජලය ලැබුණොත්. එහෙනම් දැන් මෙතෙන්දී ඇත්තට මොකද්ද මේ වෙනව ඇත්තේ? ඉටිපන්දම දැල්ුවට පස්සේනේ මේක වෙන්නේ. එහෙනම් හේතුව මොකක්ද? ඔව්. සෙනොත් ජල වාෂ්ප සෑදෙන නිසා. ඔව්. ජල වාෂ්ප හැදෙනවා ඉටිපන්දම දහනයේදී. අන්නේ ජල වාෂ්ප මෙතෙන්ට ඇවිල්ලා අර නිර්ජලීය කොපර් සල්ෆේට් වල ජලය ලැබීම නිසා තමයි සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට් ටික වෙලාවක් යනකොට නිල් පාට වෙන්නේ. අර ජල වාෂ්ප විදියට එනේවා මේ සීතල කරලා ද්‍රව බවට පත් කරන්න ඕන නිසා තමයි අර යූනලය වතුර භාජනයක දාලා තියෙන්නේ. මොකද මෙතනින් වාෂ්ප විදියට එනේවා අර වතුරේ සීතල නිසා වතුරේ උෂ්ණත්වය උරා ගැනීමත් එක්ක ඒ ජල වාෂ්ප ජලය බවට පත් වෙනවා. ජල බිඳිති විදියට තමයි ඊට පස්සේ
ඔය නිර්ජලීය කොපර් සල්ෆේට් වල ගැටෙන්නේ. ඒ නිසා පහසුවෙන් නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පාට තියෙන ඒවා නිල් පාට වෙනවා. ඔය එක නිරීක්ෂණයක් නේ. ඒකේ තව නිරීක්ෂණයක් දකින්න පුළුවන්. අනිත් නිරීක්ෂණය මොකක්ද? ඔව්. මේක දකින්න පුළුවන් අනිත් නිරීක්ෂණය මොකක්ද? වෙනත් නිරීක්ෂණයක් කියන්න පුළුවන් අය. වෙන මොනවා වේද මේකේ? ඔව් විනෝදි. මොකක් වේද මේක? වෙන මොනවා හරි වෙන්න බැයිද? ඔය නිරීක්ෂණයට අමතරව කවුරු හරි දන්න කෙනෙක් හිතන්න පුළුවන් කෙනෙක් ඉටිපන්දම දැල්වෙන විට ඉටි වාෂ්ප දහනය වෙනකොට කාබන් ඩයොක්සයිඩ් වායුව හැදෙනවා. කියන එක පොඩ්ඩක් ඇහුනේ නැහැ. ටිකක් හයියෙන් කියන්න බලන්න. මම කර කිව්වා නේද මට ඇහුන්නේ නැහැ. ඔව් වෙන දන්න කෙනෙක් ඔව් කියන්න කුඩු බලන්න. දිය වෙනවා. හුණු දියර ඔව් මයික් එක ඔන් කරලා කියන්නකෝ නවිත්මා. නවිත්මි. හුණු දියර කිරි පාට වෙනවා. ඔව් මේ අවර්ණ හුණු දියර කිරි පාට වීමක් වෙනවා. එහෙනම් ඒක ප්‍රධාන නිරීක්ෂණයක් විදිහට ලියන්න පුළුවන් මේ අවර්ණ හුණු දියර ටික වේලාවකින් සුදු පාට වෙනවා එහෙම නැත්නම් කිරි පාට වෙනවා. කාට හරි හිතන්න පුළුවන්ද මේ අවර්ණ හුණු දියර කිරි පාට වෙන්නේ ඇයි කියලා? ඒකත් ඔකට දන්න දෙයක්. අවර්ණ හුණු දියර වල මේ සිද්ධ වෙන වර්ණ වෙනස් වීමට හේතුව දන්නවා. ඇයි එහෙම වෙන්නේ කියලා. ඔව් සඳේව් කාබන් ඩයොක්සයිඩ් වායුව මේ අවරණ හුණුදරි අතරින් ගිහපාම ඒක කිරිපාටට හැරෙනවා. ඔව් කාබන් ඩයොක්සයිඩ් වායුව ලැබුණාම තමයි මේක වෙන්නේ. එහෙනම් කොහෙන්ද මේ කාබන් ඩයොක්සයිඩ් එන්න ඇත්තේ? කාබන් ඩයොක්සයිඩ් නිසා තමයි අවර්ණ හුණු දියර කිරි පාට වෙන්නේ. කොහෙන් වෙන්න පුළුවන්ද? නෙමෙන්දි මේ කාබන් ඩයොක්සයිඩ් එන්න ඇත්තේ. නෙමෙන්දි ආදිත්‍ය ඉන්ධන දහනයේදී ඔව් දැන් මෙතන ඉන්ධනයේ විදිහට තියෙන්නේ ඉටි. එහෙනම් ඉටි දහණයේදී තමයි කාබන් ඩයොක්සයිඩ් නිපද වෙලා තියෙන්නේ. ඒ හින්දා තමයි අවර්ණ හුණු දියර කිරි පාට වෙන්නේ. කියන ඇත්තට මේ නිර්ජලීය කොපර් සල්ෆේට් පාවිච්චි කරන්නේ ජලය අඳුර ගන්න. අවර්ණ හුණු දියර පාවිච්චි කරන්නේ කාබන් ඩයොක්සයිඩ් අඳුර ගන්න. එහෙනම් මෙතන මේ ඉටිපන්දම දහණයේදී තමයි මේ වර්ග දෙකම හැදිලා තියෙන්නේ. ඒ නිසා මේකෙදි අපිට ඉටිපන්දම දහණයේදී ද්‍රව්‍ය විදියට ජල වාෂ්ප සහ කාබන් ඩයොක්සයිඩ් පළ විදියට හැදෙනවා කියලා නිගමනය කරන්න පුළුවන්. එහෙනම් මේකේ නිගමනය ලියන්න පුළුවන්. නිගමනය ඉටි දහණයේදී ඉන්ධන දාහනයේදී කියලා ලියන්නත් පුළුවන්. ඉටි දහණයේදී ඉටි දහණයේදී ජල වාෂ්ප හා කාබන් ඩයොක්සයිඩ් වායුව
සෑදී. අර තාපය සහ ආලෝකය කියන ශක්ති දෙකට අමතරව ද්‍රව්‍ය විදියට ජල වාෂ්ප සහ කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. මේක ඉටි වලට විතරක් නෙමෙයි අර කාබන් හයිඩ්‍රජන් අඩංගු ඕනම ඉන්ධනයක දහනයේදී කාබන් ඩයොක්සයිඩ් සහ ජලය ලැබෙන්න පුළුවන්. ඉටි දහනයේදී එන්නෝන ඉටි දහනයේදී ජල වාෂ්ප හා කාබන් ඩයොක්සයිඩ් වායුව සෑදී. ඒක තමයි නිගමනය විදියට ගන්න පුළුවන්. දැන් මේ ඉන්ධන දහනය වෙනකොට නැත්නම් ගින්දර ඇවිලෙනකොට ඔයගොල්ලෝ දැකලා තියෙනවා මේ ඉටිපන්දමක් ඇවිලෙනවා දැකලා ඇති. ඉටිපන්දම් දැල්ල දැකලා තියෙනවා. ඔය භූමිතල් ලාම්පුවක් කුප්පි ලාම්පුවක් සමහරට ඇවිලෙනවා දැකලා ඇති. නේද? ඔබාන මෙතන ඉන්න අය කුප්පි ලාම්පුවක් ඇවිලෙනවා දැකපු අය අත උස්සන්න බලන්න. භූමිතල් ලාම්පුවක් ගොඩක් අය ඉන්නවනේ. සාමාන්‍ය භූමිතල් ලාම්පුවක් ඇවිලෙද්දී ඒකේ දැල්ල මේ මොන පාටද? ඉන්සිලු මොන පාටද? තැඹිලි පාට. ආපහු කියන්නකෝ මට අහුන්නේ නැහැ. තැඹිලි පාටයි. තැඹිලි පාටක් වගේ තියෙන්නේ. හරි. කහ පාටක් තැඹිලි පාටක් වගේ තමයි තියෙන්නේ. ඒතර මේ ඉටිපන්දමක් දැල්ලෙනකොට ඉටිපන්දම් දැල්ල නාදිත් මොන පාටද? ඉටිපන්දමක් දැල්ලෙනකොට තැඹිලි පාට. ඒත් තැඹිලි පාටක් එහෙම නැත්නම් ඔය කහ පාටක් වගේනේ තියෙන්නේ. ඊළඟට ඔය දර ලිපක් අවුලලා මොනවා හරි උයනකොට දර දාපු ලිපක ඒකෙත් ගින්දර ඇවිලෙනවනේ. ඒ දර ලිපක දැල්ල බැලුවොත් දර ලිපේ දැල්ල ඒක මොන පාටක්ද? විනුමි දර ලිපක දැල්ල විනුමි දෙව්මිනි කහ. කහ පාටයි විනුමි නේද කිව්වේ? හරි. ඒ වගේම ගෑස් ලිපක් ගෙදර තියෙනවනේ. ගෑස් ලිප ඇවිලෙනකොට මොන පාටද දෙව්මිනි? දෙව්මිනි ගෑස් ලිපක දැල්ල තවින්දු ගෑස් ලිපේ දැල්ල නිල් පාටයි. ඔව් පාටයි කහ පාටයි වගේ තැඹිලි පාටකුත් යට තියෙනවා. සාමාන්‍යයෙන් අලුත් ලිපක නම් පරණ නොවිච්ච ලිපක නම් බොහෝ විට නිල් පාට වගේ තමයි තියෙන්න ඕන. මොන දැල්ලද? ගෑස් ලිපක දැල්ල. ඊළඟට අර විද්‍යාගාරයේ තියෙනවනේ පරීක්ෂණ වලට ගන්න බන්සන් දාහකය කියලා එකක්. මතක ඇති. බන්සන් දාහකය දැල්ලුවාම ඒකේ දැල්ල මතකද පාට? ඔව් බන්සන් දාහකයක දැල්ල මොන පාටද? චනින්දු නිල් පාටයි. ඔව් නිල් පාට දැල්ලක් තමයි බන්සන් දාහකේ තියෙන්නේ. දැන් එතකොට මේ කියවෙච්ච අර මේ උපකරණ දැන් කීපයක් කියවුණානේ. මේවැදී පොඩ්ඩක් බලන්න මේ දැන් සමහර ඒවා නිල් පාට දැල්ලක් තියෙන්නේ. සමහර ඒවා කහ පාට දැන් තැඹිලි පාට දැල්ලක් තියෙන්නේ. ඔගොල්ලෝ කියපු ඒවා අනුව මේ නිල් පාට දැල්ලක් තියෙනවා ගෑස් ලිපේ. ඒ වගේම විද්‍යාගාරයේ තියෙන බන්සන් දාහකය. ඒ බන්සන් දාහක එන්න කලින්
විද්‍යාගාරවල රත් කරන්න පාවිච්චි කළා ස්ප්‍රීතු ලාම්පුව කියලා එකක්. වයින් ස්ප්‍රීතු දාපු. ඒ ස්ප්‍රීතු ලාම්පුවේ දැල්ලත් නිල් පාටයි. ස්ප්‍රීතු ලාම්පුව. දැන් කහ පාට දැල්ලක් තමයි තිබුණේ දරලිපේ. ඒ වගේම ඉටිපන්දම දැල්ල. ලියන්න එපා මොනවද ඔයගොල්ලෝ. ඊළඟට අර කුප්පි ලාම්පුවේ දැල්ල. මේක කහ පාට. මේ සමහර ඒවා නිල් පාටත් සමහර ඒවා කහ පාට නැත්තම් තැඹිලි පාටත් වෙන්න හේතුව තමයි දහනයක් වෙන්න නම් යම්කිසි වායුවක් අවශ්‍යයි කියලා ඔයගොල්ලෝ දැන් දන්නවනේ. දහනයක් වෙන්න මොනවද ඕන කරනවා කියපු වායු වර්ගය මතකද? දහනයකට ඕන කරන ප්‍රධාන වායු වර්ගය කලින් දවසේ කිව්වා අපි. මොකද්ද? උදම්සා ඔක්සිජන් වායුව. හරි. ඔක්සිජන් වායුව ඕනේ කිව්වා. හරි. දැන් මේ ඔක්සිජන් වායුව හොඳින් ලැබුණොත් තමයි ඔක්සිජන් හොඳින් ලැබුණොත් තමයි මේ නිල් පාට දැල්ල එන්නේ. මේ නිල් පාට දැල්ල එන්නේ ඔක්සිජන් වායුව හොඳින් ලැබුණොත්. කහ පාට දැල්ල එන්නේ ඔක්සිජන් හරියට නොලැබුණාම නැත්නම් ඉන්ධනය සම්පූර්ණයෙන් දහනය නොවුනහම. නිල් පාට දැල්ලක් ඇති වෙන දහනයකට අපි කියනවා පූර්ණ දහනයක් කියලා. පූර්ණ දහනයක්. මේ දැල්ලකට කියනවා පූර්ණ දහනයක් කියලා. එතකොට තමයි නිල් පාට දැල්ලක් එන්නේ. අර කහ පාට දැල්ලක් එන අවස්ථාව අපි කියන්නේ අර්ධ දහනය කියලා. අර්ධ දහනය. අර්ධ දහනය වෙන්නේ ඉන්ධනය සම්පූර්ණයෙන් දහනය වෙන්නේ නැහැ. දැලි කාබන් ඉතුරු වෙනවා. ඔක්සිජන් ප්‍රමාණවත් තරම් නොලැබුණාම නැත්නම් ඔක්සිජන් එක්ක ප්‍රමාණවත් විදියට ඉන්ධනය ගැටුම් නැති වුණාම තමයි අර්ධ දහනයක් වෙන්නේ. ඔතන බලන්න තියෙනවා ඉන්ධන වල පූර්ණ දහනය සහ අර්ධ දහනය කියලා. පූර්ණ දහනය කියලා කොටුවක් තියෙනවනේ. අන්න එතන පූර්ණ දහනය කියන්නේ මොකක්ද කියලා ලියමු. පූර්ණ දහනය කියන එකේ ලියමු. දහනය සඳහා පූර්ණ දහනය කියන්නේ මොකක්ද කියලා එතන ලියමු. දහනය සඳහා ප්‍රමාණවත් තරම් ඔක්සිජන් වායුව සැපේන විට සිදුවන දහනය වේ. පූර්ණ දහනය කියලා උඩ තියෙනවනේ. මේකේ ප්‍රතිඵල විදියට ඵල විදියට සාමාන්‍යයෙන් කාබන් ඩයොක්සයිඩ් සහ ජලය තමයි ලැබෙන්නේ. ඵල ලෙස ඒකටම ලියන්න. ජලය හා
කාබන් ඩයොක්සයිඩ් වායුව ලැබේ. මේ විදිහට සිද්ධ වෙන දහනය තමයි පූර්ණ දහනය කියලා කියන්නේ. එහෙනම් දැන් අර්ධ දහනය කියන්නේ මොකක්ද? කාට හරි විස්තර කරන්න පුළුවන්ද අර්ධ දහනය කියන්නේ මොකක්ද කියලා? ඔව්. කොහොම එකක්ද අර්ධ දහනය කියන්නේ එහෙනම්? ඔව්. කාටද ලියන්න පුළුවන් කියන්න පුළුවන් අර්ධ දහනය? මොකක්ද අර්ධ දහනය? ඔව් තිහාන් දහනය සඳහා ප්‍රමාණවත් තරම් ඔක්සිජන් වාය සැපෙන්නේ නැතිවට සිදුවන දහනය. හොඳයි. හරි. දහනය සඳහා ප්‍රමාණවත් තරම් ඔක්සිජන් සැපෙන්නේ නැති අවස්ථාවේ සිද්ධ වෙන දහනය තමයි අර්ධ දහනය කියන්නේ. ඒතර මේකේ තියෙන්නේ කහ පාට දැල්ලක්. ඒ වගේම අර්ධ දහනයකදී මතක තියාගන්න මේ කහ පාට වෙන්නේ අර කාබන් ඩයොක්සයිඩ් ජලයට අමතරව මේකෙදී දහනය නොවිච්ච කාබන් අංශු හැදෙනවා. අර දහනය නොවිච්ච කාබන් ඉතුරු වෙනවා. අන්න ඒවා තමයි අර දීප්තිමත් වෙලා කහ පාට වෙන්නේ. ඊට අමතරව මේකෙදී කාබන් මොනොක්සයිඩ් කියන වායුවත් පිට වෙනවා. ඒක අපට අහිතකර වායුවක්. කාබන් මොනොක්සයිඩ් වායුවත් හැදෙනවා කාබන් ඩයොක්සයිඩ් වලට අමතරව. එහෙනම් මේකේ ලියන්න පුළුවන් දහනය සඳහා අර්ධ දහනය කියන පැත්තේ ප්‍රමාණවත් තරම් ඔක්සිජන් වායුව නොලැබෙන විට සිදුවන දහනය වේ. මෙහි ඵල ලෙස කාබන් මොනොක්සයිඩ් හා කාබන් අංශු ද ඒවා තමයි අපි දැලි කියලා කියන්නේ බැඳෙන්නේ ඒවා තමයි ලැබේ. ඒ කියන්නේ අර ජලයට හා කාබන් ඩයොක්සයිඩ් වලට අමතරව ඒතර කාබන් ඩයොක්සයිඩ් ජලය මේකෙත් ලැබෙනවා. ඊට අමතරව කාබන් මොනොක්සයිඩ් කියන වායුවයි කාබන් අංශුයි ලැබෙනවා. ඒ කාබන් අංශු තමයි අර දැලි විදියට බැඳෙන්නේ. අපි ඉටිපන්දමක් ඇවිලෙනකොට ඒකට උඩින් ලෝහ තාඩුවක් ඇල්ලුවොත් එහෙම ඒක කළු පාට වෙනවා. හැබැයි බන්සන් දාහකයකට උඩින් ලෝහ තාඩුවක් ඇල්ලුවට ඒක කළු පාට වෙන්නේ නැහැ. දැලි බැඳෙන්නේ නැහැ.
හේතුව ඒකේ කාබන් අංශ පිටවීමක් නැති නිසා. ඒක මතක තියාගන්න මේ වර්ග දෙකේ වෙනස්කම් මොනවද කියන එක. අර්ධ දහනය සහ පූර්ණ දහනයේ මූලික වෙනස්කම් ඔය විදිහටයි තියෙන්නේ. හරි. දැන් ඉටිපන්දම් දැල්ලක් ගත්තාම ඔල කියවන කහ පාටයි නැත්නම් තැඹිලි පාටයි කියලා. ඉටිපන්දමක් දැල්වලා හොඳින් නිරීක්ෂණය කරොත් මේ ඉටිපන්දම් දැල්ලේ අපිට පේනවා මේ වෙනස්කම් සහිත ප්‍රදේශ කීපයක්. එහෙම නැත්නම් ඉටිපන්දම් දැල්ලක තියෙනවා එකිනෙකට වෙනස් කලාප කීපයක්. එක පාට බලපු ගමන් අපිට පේන්නේ කහ පාට දැල්ලක් තමයි. හැබැයි ඊටාම හොඳින් නිරීක්ෂණය කරොත් මේකේ අපිට වෙනස්කම් සහිත කලාප කීපයක් අඳුර ගන්න පුළුවන් වෙනවා. එතන බලන්න අර කොටුවක් තියෙන්නේ. අන්නේ කොටුවේ අපි මෙන්න මේ රූප සටහන සටහන් කරගමු. බලන්න හොඳින් ඉටිපන්දම් දැල්ල බැලුවාම කහ පාට තමයි පේන්නේ. හැබැයි ඔය දැල්ල යට හරිය තියෙනවා නිල් පාට කොටසක්. ඒ වගේ මැද හරිය ටිකක් අඳුරුයි. ඊට අමතරව දැල්ල දිහා බලාගෙන ඉන්නකොට පේනවා දැල්ල වටේට නිකන් අර යන්තමින් පේන බාහිර කලාපයක් තියෙනවා. ඒ හැරේ නිකන් අවර්ණ වගේ ස්වභාවයක් පේන්නේ. හරි ඔය කොටුවේ ඉටිපන්දම් දැල්ල රූපයක් ඇඳලා කොටස් ටික ලකුණු කරමු.
කලාප ටික නම් කරගන්න. ඒ වගේම පස් වෙලාවක බලන්න ඉටිපන්දමක් දැල්ලලා ඔය කියන කලාප අඳුර ගන්න පුළුවන්ද කියලා. ඔයාලා ඇඳලා ඉවර නම් අර රියැක්ෂන් කියන එකේ තියෙනවා මේ ඒක ක්ලික් කරාම කොළ පාට හරියක්. ඒක පුළුවන් කට්ටිය ඇඳලා ඉවර නම් කොළ පාට හරිය දාන්න. රියැක්ෂන් කියන එකේ ක්ලික් කරාම කොළ පාට හරියක් එනවා. ඒක ගන්න පුළුවන් අය කොළ පාට හරිය දාන්න. ඇඳලා ඉවර නම් දැන් ගොඩක් අය දැන් ඇඳලා ඉවර කරලා තියෙනවා. ඊට පස්සේ බලන්න පැන්සල අරගෙන ඔය පස්වෙනි පිටියේ උඩ තියෙනවා මේ ඡේදයක්. ඔය ඡේදේ ඉස්තැන් ටික පැන්සලෙන් පුරවන්න පුළුවන්ද කියලා බලන්න. පස්වෙනි පිටියේ උඩම තියෙන ඡේදේ පැන්සලෙන් පුරවගෙන යන්න පුළුවන්ද බලන්න. පිරෙව්වද? හරි. පිරෙව්වා නම් දැන් මේක ඇත්තටම සිද්ධ වෙන දේ බැලුවොත් මේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා බැලුවොත් ඇත්තටම මොකද්ද මේකේ සිද්ධ වෙන්නේ? හොඳයි. මේක වෙන්නේ දැන් ඉටිපන්දම ඝන ඉටි තත්වයේ මුලින් තියෙන්නේ. දැල්ල ඇවිලෙනකොට වෙන්නේ ඝන ඉටි ද්‍රව ඉටි බවට පත් වෙනවා. මේ ද්‍රව ඉටි අර ඉටිපන්දම් තිරේ දිගේ උඩට එනවා. ඊට පස්සේ මේ ද්‍රව ඉටි රත් වීමත් එක්ක වාෂ්ප ඉටි බවට පත් වෙනවා. ඉටි වාෂ්ප බවට පත් වෙනවා. ඒ වාෂ්ප ඉටි තමයි ඊට පස්සේ අර දහණය වෙන්නේ.
ඒ දහනය සිද්ධ වෙන්නේ වාෂ්ප ඉටි. බලන්න ඔතන ඔය තියෙන සටහනට අනුව පුරවගෙන ගියාම දැන් කොහොමද ඒක එන්න ඕනේ කියලා ඒක ලැබෙන්නේ ඉටිපන්දම් දැල්වීමේදී එහි ඇති ඝන ඉටි ද්‍රව ඉටි බවට පත්වේ. ඉන්පසු තිරය දිගේ ඉහළට ඇදී යයි. ඉන්පසු එම ද්‍රව ඉටි ආයතන ද්‍රව ඉටි කියලා. ඉන්පසු එම ද්‍රව ඉටි ඉන්පසු එම ද්‍රව ඉටි වාෂ්ප වේ. මෙම ඉටි වාෂ්ප වාතයේ ඇති මොන වායුවද? ඔයාලා දන්න වායුව. ඔක්සිජන් වායුව සමග වාතයේ ඇති ඔක්සිජන් වායුව සමග ප්‍රතික්‍රියා කර ಜಾති දෙකක් නිපදවනවා කිව්වා. මොනවද නිපදවන ಜಾති දෙක? ධනුෂ් මොනවද මේක නිපදවන ಜಾති දෙක වර්ග දෙක? ජල වාෂ්පයි ඔව් ජල වාෂ්ප සහ කාබන් ඩයොක්සයිඩ්. ජල වාෂ්ප සහ කාබන් ඩයොක්සයිඩ්. ජල වාෂ්ප සහ කාබන් ඩයොක්සයිඩ්. ඒවා තමයි හැදෙන ඵල. එන ඉටිපන්දම් දැල්වීමේදී එහි ඇති ඝන ඉටි ද්‍රව ඉටි බවට පත්වේ. ඉන්පසු තිරය දිගේ ඉහළට ඇදී යයි. ඉන්පසු එම ඉටි ද්‍රව ඉටි වාෂ්ප වේ. එම ඉටි වාෂ්ප වාතයේ ඇති ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර ජල වාෂ්ප හා කාබන් ඩයොක්සයිඩ් නිපදවයි. එතකොට මේ මෙතන තියෙන්නේ මේ ද්‍රව ඉටි එකක් ලකුණු කරගන්න. මෙහි තියෙන්නේ ඝන ඉටි. ඇත්තට මේ අදීප්ත කලාපයේ තියෙන්නේ ඉටි වාෂ්ප. මොකක්ද එතකොට මේ අදීප්ත කලාපය කියන්නේ? ඒ අදීප්ත කලාපය කියලා කියන්නේ ඉටිපන්දම් දැල්වීමේ මැදම තියෙන කොටස. ඒක ටිකක් අඳුරුයි. ඒකේ ඉටි වාෂ්ප අඩංගු වෙලා තියෙනවා. අනිත් කලාප වලට වඩා මේ අර අදීප්ත කලාපේ උෂ්ණත්වය ටිකක් අඩුයි. අදීප්ත කලාපයේ උෂ්ණත්වය ටිකක් අනිත් කලාප වලට වඩා අඩුයි. එතන අපි අදීප්ත කලාපය කියන එකේ ලියලා තියමු. අදීප්ත කලාපය කියන එකේ ලියමු. දැල්ලේ මැදට වන සේ පිහිටයි. මේ අදීප්ත කලාපය කියන එක ලියන්නේ
එහි ඉටි වාෂ්ප අඩංගු වේ. උෂ්ණත්වය අනෙක් කලාපවලට වඩා මදක් අඩුය. අනෙක් කලාපවලට වඩා මදක් අඩුය. ඔය අදීප්ත කලාපය කියන එක. ඒකට අඳුරු ගතියක් ඒකේ තියෙනවා. ඊළඟට දීප්ත කලාපය කියන්නේ අපිට අර කහ පාට පේන කොටස. විශාල ප්‍රදේශයක පැතිරලා තියෙනවා. දීප්ත කලාපය කහ පාට වර්ණයක් තියෙනවා. ඒතර මේ දීප්ත කලාපයේ තියෙන ලක්ෂණය තමයි ඔය කහ පාට එන්න හේතුව මේකේ තියෙනවා නොදැවුණු කාබන් අංශු. ඒවා ගිනියම් වෙලා තමයි මේ කහ පාට ආලෝකය නිකුත් කරන්නේ. අර දහණය නොවිච්ච කාබන් අංශු. එතකොට මේකේ උෂ්ණත්වය අදීප්ත කලාපයට වඩා වැඩි. හැබැයි අර යන්තමින් පේන දීප්ත කලාපයට වඩා මේ බාහිර කලාපයට වඩා අඩුයි. අදීප්ත කලාපයට වඩා මේ උෂ්ණත්වය වැඩි. දීප්ත කලාපය කියන එකේ ලියමු එතන ලියමු අදීප්ත කලාපයට පිටතින් පිහිටයි. ඒ කියන්නේ දීප්ත කලාපය කියන එක. අදීප්ත කලාපයට පිටතින් පිහිටයි. මෙහි ඇති නොදැවුණු මෙහි ඇති නොදැවුණු කාබන් අංශු ගිනියම් වී කහ පාට ආලෝකය නිකුත් වේ. අදීප්ත කලාපයට වඩා උෂ්ණත්වය වැඩිය. අදීප්ත කලාපයට වඩා මේකේ උෂ්ණත්වය වැඩි. ඊට පස්සේ දෙනවා බාහිර කලාපය කියන එක. ඒ බාහිර කලාපයේම කොටසක් තමයි නිල් කලාපය කියන්නේ. බාහිර කලාපයේ යට කොටස තමයි නිල් පාට තියෙන්නේ. ඊට උඩින් ටික අවර්ණ ස්වභාවයක් තියෙන්නේ. මේක උෂ්ණත්වය අධිකයි. පූර්ණ දහනයක් වෙනවා. ඒ බාහිර කලාපයට කියනවා අදෘශ්‍ය කලාපය කියලා. මේකට කියනවා
අදෘශ්‍ය කලාපය කියලා. හරි. බාහිර කලාපය. ඒකේ ලියමු දීප්ත කලාපයට පිටතින් නැත. මේ අදෘශ්‍ය කලාපය නැත්නම් බාහිර කලාපය කියන එක. දීප්ත කලාපයට පිටතින් නැත. මෙහි පහළ නිල් පාටින් යුක්තය. අනෙක් ප්‍රදේශ පැහැදිලිව නොපෙනෙනසේ පවතී. උෂ්ණත්වය වැඩිම කලාපයයි. පූර්ණ දහනය සිදු වේ. මේ දෙකේම මතක තියාගන්න අර්ධ දහනයක් වෙන්නේ. විශේෂයෙන්ම දීප්ත කලාපය ගත්තොත් මේකේ අර්ධ දහනයක් වෙන්නේ. ඔය විදිහට ප්‍රධාන කලාප තුනක් ඉටිපන්දම් දැල්ලක අඳුර ගන්න පුළුවන්. මොනවද? බාහිර මේදී අදීප්ත කලාපය, දීප්ත කලාපය සහ බාහිර කලාපය කියලා. බාහිර කලාපයේ යට කොටස නිල් පාටයි. පූර්ණ දහනයක් සිද්ධ වෙනවා. ඔය ඉටිපන්දම් දැල්ල මේක දැන් ගෙදර ඉටිපන්දමක් තියෙනවා නම් පස්සේ පත්තු කරලා පොඩ්ඩක් නිරීක්ෂණය කරලා බලන්න ඇත්තටම ඔය කියන කොටස් අඳුර ගන්න පුළුවන්ද කියලා. හොඳයි ඊට පස්සේ බලන්න ඊළඟට ඔගේ තියෙනවා බන්සන් දැල්ල කියලා. බන්සන් දැල්ල කියන්නේ අර විද්‍යාගාරයේ තියෙන බන්සන් 1000කයක දැල්ල. මේ බන්සන් 1000කයක දැල්ල අත්තොත් ඒක සාමාන්‍යයෙන් බැලුමටම මොන පාටද තියෙන්නේ? බන්සන් 1000කයක දැල්ල තියෙන්නේ මොන පාටද? ඒක නිල් පාට ස්වභාවයක් තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. නිල් පාට ස්වභාවයක් තියෙන්නේ. මේ තියෙන්නේ බන්සන් 1000කයක දැල්ල. අර නිල් පාටේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා දැල්ලේ. කලාප වෙන් වෙලා තියෙනවා. ඉස්සෙල්ලා බන්සන් 1000කයක දැල්ලත් එතන අඳින්නකෝ. එතකොට ඒකෙත් තියෙනවා අර අදීප්ත කලාපය, අඳුරු කලාපය. ඊට පිටතින් තියෙනවා තද නිල් කලාපයක්. ඊළඟට ලා නිල් කලාපයක්.
ඊට පස්සේ මේකේ තියෙනවා අදෘශ්‍ය කලාපයක්. බාහිර කලාපයක්. මේකත් මේ දැල්ලේ කොටස් ටික අඳින්නකෝ බලන්න. ඉඳලා ඉවර වුණොත් අර හරි ලකුණ යොදන්න. දැන් වෙබ්සයිට් එකට රෙජිස්ටර් නොවිච්ච කට්ටිය රෙජිස්ටර් වෙන්න මොකද දිගටම ඒ වෙබ්සයිට් එක හරහා යම් දේවල් ඔයගොල්ලන්ට හුමාරු කරගන්න වෙනවා. ඒ නිසා තාමත් රෙජිස්ටර් වෙච්ච නැති අය ඉන්නවනම් රෙජිස්ටර් වෙන්න මොනවා හරි ගැටලුවක් ආවොත් රෙජිස්ටර් වෙනකොට ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා මට මැසේජ් එකක් එවන්න. හැබැයි මැසේජ් එක එවනකොට මේ ටෙලිග්‍රෑම් වලින් එවන්න අර ටියුට් එකේ අග තියෙන නම්බර් එකට. ඉතින් ගොඩක් අය සම්බන්ධ වෙලා ඉන්නවා. තමුත් සමහර අය තාම රෙජිස්ටර් නොවෙච්ච අය ඉන්නවා. ඒ වගේම බලන්න රෙජිස්ටර් වෙච්ච අය අර මම හැමදාම වගේ දානවනේ ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන් ඒ වෙබ්සයිට් එක හරහා ගිහිල්ලා ඒකෙන් ජොයින් වෙන්න පුළුවන්ද කියලා බලන්න. මේ මීටින් එකට ජොයින් වෙලා එතනින් ජොයින් බටන් එක ඔබලා සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා බලන්න. ඒකේ යම් ගැටලු තිබිච්ච අයට විසඳුමක් අද ඇවිල්ලා ඇති. අර කලින් ඒකට ගියාම සමහර අයට එරර් මැසේජ් එකක් ආවා. ඉතින් මම අද අර දාලා තිබ්බ ක්‍රමයක් ඒක පාවිච්චි කරලා කලින් එරර් මැසේජ් එක ආපු සමහර අය මම දන්නවා මේ සම්බන්ධ වෙලා ඉන්නවා. කලින් දවස්වල සම්බන්ධ වෙන්න බැරි වුණා ඒගොල්ලන්ට අර එරර් මැසේජ් එකක් ආව නිසා. හැබැයි අද එහෙම එරර් මැසේජ් එක ආපු අය අර කියපු ක්‍රමේ පාවිච්චි කරලා සම්බන්ධ වෙච්ච අය ඉන්නවා. හොඳයි. දැන් මේකේ මේ කලාප කීපයක් තියෙනවා. එතකොට බන්සන් දැල්ලක මේ කලාප ටික ගත්තොත් ඇතුළෙම තියෙනවා අඳුරු කලාපයක්, අදීප්ත කලාපය. ඒකට පිටතින් තියෙන තද නිල් පාට කලාපයක්. තද නිල් පාට කලාපයට පිටතින් ලා නිල් පාට කලාපයක් තියෙනවා. ඒකටත් පිටතින් අර නිකන් යාන්තම් අපිට දකින්න පුළුවන් අදෘශ්‍ය කලාපයක් තියෙනවා. මේකේ බන්සන් 1000කේ පොඩ්ඩක් බලන්න මේ පල්ලෙහා බැලුවාම මෙතන
මෙන්න මේකේ මේ කොටස ඔය කොටස කරවලල්ල කියලා කියන්නේ. මේ කරවලල්ල කියන කොටස කරකවන්න පුළුවන්. ඒක කරකැවුවාම මේ වාසිතුරු කියන ඒවා වැහෙනවා. දැන් මේ වාසිතුරු වලින් තමයි මෙතනින් තමයි අර වායු නලය LP ගෑස් ආපු එකත් එක්ක ඔක්සිජන් වායුව එකතු කරන්නේ. බාහිර වායු වලේ තියෙන ඔක්සිජන් එකතු වෙන්නේ වාසිතුරු හරහා. එතකොට මේ වාත නලය කියලා කියන්නේ අර ගෑස් ටැංකියට සම්බන්ධ නලය. මෙතනින් මේ නලය තමයි ගෑස් ටැංකියට සම්බන්ධ වෙන්නේ. මෙතනින් ඔක්සිජන් වායුව ඇතුල් වෙන්නේ. මේ කරවලල්ල කරකෙව්වම වාසිතුරු වැහෙනවා. එතකොට මේ නිල් පාට දැල්ල කහ පාට වෙනවා. එතකොට මේ කරවලල්ල කරකෙව්වහම නිල් පාට දැල්ල කහ පාට වෙන්නේ මොකක් හින්දා වෙන්න පුළුවන්ද? ඒ වෙන්නේ ඔක්සිජන් ලැබෙන ප්‍රමාණය වැඩි වෙනවා, අඩු වෙනවා. එතකොට දැල්ල කහ පාට වෙනවා. ඒ කියන්නේ මේ බන්සන් 1000ක එකත් අර වාසිතුරු වැහිලා තිබුණොත් ඒ වාසිතුරු වහන්න පුළුවන්, විවෘත කරන්න පුළුවන් මේ කරවලල්ල දෙපැත්තට කරකවලා වහන තිබ්බොත් වාසිතුරු කුඩා වුණොත් ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය මදි වුණාම දැල්ල මේකෙත් කහ පාට වෙනවා. ඉතින් සමහරවිට ඔය ගෑස් ලිප් වලත් ඔයගොල්ලෝ දැකලා ඇති ගෑස් ලිපේ අර දැල්ල ඇවිලෙන තැන වටේම සිදුරු ගොඩාක් තියෙන්නේ. ඒ අර වාතය හොඳින් ලැබෙන්නේ. ඉතින් කාලයක් යනකොට සමහරට දැල්ල දුඹුරු පාට මේ අර කහ පාට, තැඹිලි පාට වෙන්නේ මේ මලකඩ හැදිලා සමහරට අර සිදුරු වැහිලා යනවා. නැත්තම් විවිධ දේවල් ද්‍රව්‍ය බැඳිලා අර සිදුරු වැහෙනවා. එතකොට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් එන්නේ නැති වුණාම තමයි අර ගෑස් ලිපෙත් කලින් නිල් පාට තිබිලා පස්සේ ඔය කහ පාට වෙන්නේ. මේකේ තියෙනවා බන්සන් දැල්ලක වර්ණය. බන්සන් දැල්ලක වර්ණය නෙමෙයි දහණයට සැපෙන ඔක්සිජන් වායු ප්‍රමාණය අනුව වර්ණය වෙනස් වේ කියලා එන්න ඕන. ඒක හදාගන්නකෝ මේ වාක්‍යය. බන්සන් දැල්ලක දහණයට සැපෙන ඔක්සිජන් වායු ප්‍රමාණය අනුව වර්ණය වෙනස් වේ. බන්සන් දැල්ලක ඊළඟට දැල්ලක කියන වචනෙට පස්සේ වර්ණය කියන වචනේ කපන්න. අපලා අලුතෙන් වෙනස් වේ කියන එකට ඉස්සරහින් වර්ණය කියලා දාගන්න. බන්සන් දැල්ලක දහණයට සැපෙන ඔක්සිජන් වායු ප්‍රමාණය අනුව වර්ණය වෙනස් වේ. හොඳින් ඔක්සිජන් සැපෙන විට දැල්ල මොන පාටද වෙන්නේ? හොඳින් ඔක්සිජන් සැපෙනවා නම් දැල්ල නිල් පාට වෙනවා. ඔක්සිජන් අඩු වන විට දැල්ල කහ පාට වෙනවා. එතන මේ වාක්‍යයත් එක්කම පොඩි ඉඩක් තියෙනවානේ. ඒකේ ලියලා තියාගන්න මෙහි ඒ වාක්‍යයත් එක්ක දිගට ලියාගෙන යන්න. ඒකට යටින් මෙහි කරවලල්ල කරකවූ විට වාසිදුරු වැසී යයි. එවිට ලැබෙන ඔක්සිජන් අඩුවීමෙන් දැල්ල කහ පාට වේ.
ඒතර මේ කරවලල්ල කැරකෙව්වහම වාසිතුරු වැහෙනවා. එතකොට ලැබෙන ඔක්සිජන් අඩු වුණාම දැල්ල කහ පාට වෙන්න පුළුවන්. ඒතර බන්සන් දැල්ලකක් තියෙනවා කලාප කීපයක්. නිල් දැල්ලක් තියෙන අවස්ථාවේදී දැන් අදීප්ත කලාපය කියන්නේ දැන් මොන අඳුරු කලාපයක් කියනවා. අර මැදම තියෙන කොටස. එතන තියෙන්නේ අර LP ගෑස් නොදැවුණු වායුව. පෙට්‍රෝලියම් වායුව නොදැවුණු වායුව තමයි මේ මධ්‍ය කොටසේ තියෙන්නේ. අදීප්ත කලාපය කියන එකේ ලියමු. මේකේ අදීප්ත කලාපය කියන එකේ ලියමු. දැල්ලේ මධ්‍ය කොටස වේ. නොදැවුණු වායුව අඩංගු වේ. අනෙක් කලාපවලට වඩා උෂ්ණත්වය අඩු වේ. මධ්‍ය කොටස නොදැවුණු වායුව අඩංගුයි. අනෙක් කලාපවලට වඩා උෂ්ණත්වය අඩුයි. අදීප්ත කලාපය කියන එකේ. ඊට පස්සේ තියෙනවා තද නිල් කලාපය. මේ තද නිල් කලාපය කියන්නේ අදීප්ත කලාපයට පිටතින්. එතන මේකේ පූර්ණ දහනය සිද්ධ වෙනවා. අදීප්ත කලාපයට පිටතින් පිහිටයි. පූර්ණ දහනය සිදු වේ. ඒ වගේම අදීප්ත කලාපයට වඩා උෂ්ණත්වය වැඩි. ඊට පස්සේ තියෙන්නේ ලා නිල් කලාපය. දැන් ලා නිල් කලාපයේ තියෙන තද නිල් කලාපයට පිටතින් ඒකේ තවත් උෂ්ණත්වය වැඩි. ඒකේ පූර්ණ දහනය සිද්ධ වෙනවා.
ඒතකොට ලානිල් කලාපයටත් පිටින් තමයි අදෘශ්‍ය කලාපයේ තියෙන අර බාහිර කලාපය. ඒකේ පූර්ණ දහණය වෙනවා. උෂ්ණත්වය වැඩිම කොටස. මේකේ පූර්ණ දහණය සිද්ධ වෙනවා. ඒ වගේම උෂ්ණත්වය අධිකම කලාපය. උෂ්ණත්වය වැඩිම කලාපය වේ. එතන ප්‍රධාන කලාප හතරක් බන්සන් 1000ක තියෙනවා. අදීප්ත කලාපය, තදනිල් කලාපය, ලානිල් කලාපය සහ අදෘශ්‍ය කලාපය කියලා. ඉටිපන්දම් දැල්ලේ සාමාන්‍යයෙන් මූලික කොටස් තුනක් තමයි අපි වෙන් කළේ. හරි. එතකොට මේ ඉටිපන්දම් දැල්ලක කලාපයි බන්සන් 1000ක කලාපයි මතක තියාගන්න වෙනවා නම් කරන්න. විභාගෙදී ඔය කලාප නම් කරන්න දෙන්න පුළුවන්. ඉටිපන්දම් දැල්ලක වගේ එක ඇඳලා නම් කරන්න දෙන්නත් පුළුවන්. හින්දා මේ කොටස් මතක තියාගන්න මේ නම් කිරීම සිද්ධ කරන්න. ඒ වගේම ඔයගලන්ට ලබන සතියෙන් පස්සේ, ඒ කියන්නේ ලබන සතියේ සමුදයන් පස්සේ මේ ඊළඟ අගෝස්තු මාසේ ටියුට් එක ආයතන වලින් ගන්න පුළුවන්. මේ ටියුට් එක ඊළඟ සතියේ වෙනකොට මේ අවසන් වෙයි. එතකොට අගෝස්තු මාසේ පටන් ගන්නකොටම අගෝස්තු ටියුට් එක ඕන වෙනවා. ඒ නිසා ලබන සතියේ ටියුට් එක අරන් තියාගන්න. ලබන සතියේ සමුදා ඉඳලා ඉස්සරහට එන සතියේ අගෝස්තු ටියුට් එක ගන්න පුළුවන් වෙයි. ඒක අරන් තියාගන්න. අගෝස්තු පළවෙනි සතියේ ඉඳලම අපිට ඕන වෙනවා ටියුට් එක. මොකද මේ පාඩම එන සතියෙන් ටියුට් එක ඉවර වෙනවා. දැන් අදට එහෙමනම් අපි මේ ටික කළා ඉවර කරමු. මේ දක්වා කරපු ටික පාඩම් කරන්න. මේකේ ටිකක් මතක තියාගන්න දේවල් තියෙනවානේ. ඉතින් පාඩම් කරලා තියාගන්න. මොකද මේ පාඩම දුන්නාට පස්සේ සමාල්ලාවට පරණ කොටස් වලින් පිට ප්‍රශ්න පත්‍රයක් කරන්න මේ පුළුවන්. ඒ හින්දා මේ පුනරීක්ෂණයක් විදියට පරණ කොටස් ටික දැන් බලලා තියාගන්න. අපි අදට එහෙමනම් මේ ටික කළා ඉවර කරමු. මේ සතිය නෙමෙයි එන සතියේ ඉඳලයි අගෝස්තු ටියුට් එක ගන්න පුළුවන් කියලා මම කිව්වේ. හැමෝටම ආයුබෝවන් සුබ රාත්‍රියක්. අයිබෝන් අයිබෝවන් සර්. අයිබෝන් සර්. Thank you sir. අයිබෝවන් සර්. අයිබෝවන්. Good night sir. සුබ රාත්‍රියක් සර්.